අපිට තියෙන්නේ ඉස්කබලේ sorry කශේරුවේ වක්‍ර සහ ඒවැය වැදගත්කම් කියන කොටස් කතා කරද්දී කශේරුවේ වක්‍ර කියලා ගත්තාම දැන් බබෙක් ඉපදෙද්දී මොකද වෙන්නේ? තනි උත්කල වක්‍රයක් තමයි තියෙන්නේ. හරිද? පස්සේ මොකද වෙන්නේ? මේක මේ පූර්ව අවතල වක්‍රයක් විදිහට තනි වක්‍රයක් තියෙනවා. පස්සේ මොකද වෙන්නේ? මේකේ ප්‍රාථමික හා ද්විතීයික වක්‍ර ඇති වෙනවා. ඒත් එක්කම දරුවාට විවිධාකාරයේ තමන්ගේ දේහ ඉරියව් වෙනස් කරගන්න, චලන කරන්න, හිඳ ගන්න, ඇවිදින්න, දේහ ඍජුව පවත්වා ගන්න මේ ආකාර කාරණා කොටකට මේක දායක වෙනවා. ඒකට මේ අර මුණින් අතට ඉන්න නැත්නම් පිටලා ඉන්නේ අපේට ඊපස්සේ ඇවිදින්න ඒකට ඔක්කොටම මේ දායක වෙන්නේ මේ තියෙන කාරණා. හරි. ඒකට මේකේ වැදගත්කම් ටික මොනවද? සහ මේ වක්‍රතා ඇතිවීමත් එක්ක කොහොමද කුඩා ලතරුවේ එයාගේ ඉස්සරහට මේ තමන්ගේ මයිල්ස්ටෝන්ස් නැත්නම් අචීව්මන්ට්ස් නැත්නම් එයාගේ හැකියාවන් අර කියනවා විකසනය කියලා කියන්නේ එයාගේ ඩෙවලොප්මන්ට් එක හදාගන්න කොහොමද කියන්නේ. හරි. ඒක ටික අපි බලන්න ඕනේ. එතකොට මේ රිසෝස් බුක් එකේ පාර්ට් එක ඉස්සෙල්ලා බලමු. බලන්න. එතකොට මේ මානව කශේරුව. එතකොට මානව කශේරුව ගත්තාම රූප සටහන් පස්සේ බලමු. මානව කශේරුව මෙන්න මේ පොයින්ට්ස් වැදගත්. මේ සාමාන්‍ය MCQ වගේ අහන්නේ. ශක්තිමත් සුනමි දණ්ඩෙක් කියන එක වැදගත්. ඊළඟට රේඛීයව සකසුණු අස්ථි 26කින් සමානිතයි කියන එක වැදගත්. එතකොට ඒකෙන් 24ක් මොකද වෙන්නේ? එකිනෙකින් වෙන තනි කශේරුකා. ඒ කියන්නේ කශේරුකා එකින් එක වෙන වෙන අපිට ගන්න පුළුවන්. වෙනකල ගන්න පුළුවන්. හැබැයි තව දෙකක් තියෙනවා හස් කීපය එකතු වෙලා හැදුනේ. ඊළඟට හිස් කබලේ අපර කපාල අස්තියේ සිට පහළට දෙවෙනි විභාගයේ ත්‍රිකාස්තිය එකිනෙක බද්ධ වෙන කශේරුකා පහක් තියෙනවා. අනුත්‍රිකාස්තිය එකිනෙකට බද්ධ වෙන කශේරුකා හතරක් තියෙනවා. ඒකට අර 24ක් තියෙනවා. තනි වශයෙන් තියෙන ඒවා. ඊළඟට 25 26 කියන දෙක ත්‍රිකාස්තිය සාන්ත්‍රිකාස්තිය කියලා අපි කියනවා. ඒවා ත්‍රිකාස්තියට කශේරුකා පහක් එකතු වෙලා. හැබැයි මේ පහ අපි වෙන වෙනම ගන්නෙ නැහැ මේ කශේරුකා පහක් කියලා. හරි. ඒක සම්බන්ධ වෙලා තනි වීමක් විතර අපි ඒක තනි එක අංකයක් විතර දෙනවා. තනි අස්තියක් විදිහට සලකලා ත්‍රිකාස්තිය කියලා ඊට පස්සේ අනුත්‍රිකාස්තිය තියෙන කෙනෙකුට සම්බන්ධ වෙච්ච කශේරුකා හතරක්. එතකොට අපිට ගන්න පුළුවන් දැන් මේ වක්‍රතා ඇතිවීමත් එක්ක සහ මේ එක දැන් සමහර විශේෂ ලාක්ෂණික ලක්ෂණ සහ පොදු ලක්ෂණ සහිත කශේරුකාසිත ප්‍රදේශ තියෙනවා. ඒකට මේ තමයි අපි ගන්න මේ කශේරුකා කියන්නේ වෙන් කරන් ක්ලාසිෆිකේෂන් එක. ඒකට අපි මුලින්ම අපේ හිස එක්කම ඉහළම කොටස් ටිකේ තියෙන්නේ ඩ්‍රයිවි කශේරුකා. ඒක අපි කියන ඩ්‍රයිවි ප්‍රදේශ කියලා. ඒතර ඒකේ තියෙන කශේරුකා 7ක්. දැන් කශේරුකා වල එක කෘත්‍යයක් විතර අපිට ගන්න පුළුවන් මේ කශේරු තමයි නාලය හතරට. ඒ කශේරු තමයි නාලය හරහා තමයි කශේරු තමයි නාලය හරහා තමයි සුසුම්නාව මොළයෙන් එළියට ඇවිල්ලා ගමන් කරනවා. ඒතකොට දැන් මේ කියන කශේරුකා වල තියෙන කශේරු තමයි නාලය මේ හැදෙන්නේ එක් කශේරුකාවේ තියෙන කශේරුක චිත්‍ර එකතු වෙනවා. හරිද? ඒතකොට දැන් මේවා හරහා යද්දී මොකද වෙන්නේ? මේක අර කියනවා සුසුම්නාව ආරක්ෂා කිරීම සිද්ධ වෙනවා. ඒතකොට දැන් මුල්ම කොටසේ මොකද වෙන්නේ? මම පොඩි කාරණා මේක මතක් කරන්න. දැන් සාමාන්‍ය උද්දම ටිකේදී අර චාලක නිවරණ කොටාක් කියන නිසා මුල් ටිකේ ටිකක් වැඩි මොනවද මේ ඝනකම වැඩි විස්කම්භය වැඩි ස්නායු ඊළඟට දැන් සාමාන්‍යයෙන් ඩ්‍රයිවි ප්‍රදේශයෙන් තමයි අපේ ඉහළ ගාත්‍රාව අත් දෙකට
ස්නායු සපය. මේ නිසා සාමාන්‍ය ද්‍රව්‍ය ප්‍රදේශයේ ස්නායු ඝනත්වය වැඩි. හරි. ඒත් ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට දැන් මෙහෙම ලොකු sorry. ඊළඟට මොකද වෙන්නේ? උරස් ප්‍රදේශයේ තමයි ඊළඟට තියෙන්නේ. උරස් ප්‍රදේශයේ එක කශේරුක 12ක් තියෙනවා. හැබැයි මීට වැඩි පොඩි වෙනවා. හරි. මීට වඩා පොඩි වෙනවා. පොඩි වෙලා ඇවිල්ලා ආයෙමත් කටි ප්‍රදේශය ආයෙ චුට්ටක් ලොකු වෙනවා. කටි ප්‍රදේශය ආයෙ ලොකු වෙනවා. ආයෙ චූටි වෙනවා. ඒකට හේතුව මෙතනින් දෙන්නේ ඉහළ ගාත්‍රාවට. මේ කොටස. එහෙනම් මේ ටික ලොකු. ඊළඟට මේ ටික එහෙම අර ප්‍රධාන වශයෙන් අර වෙනත් ලිම්ස් වලට එහෙම නැත්නම් ගාත්‍රාවට තියෙන ස්නායු සපයීමක් නැහැ. ආයේ මේ කටි ප්‍රදේශෙත් මොකද වෙන්නේ? පහළ ගාත්‍රාවලට ස්නායු සපයනවා. ඒ නිසා සාමාන්‍යයෙන් විශාලතම ප්‍රදේශ සුෂුම්නාව වුණත් සුෂුම්නාව ලොකුම ඉහළ ගාත්‍රා සහිත එහෙම නැත්නම් ද්‍රව්‍ය ප්‍රදේශේ ඊළඟට ලොකුම වෙන්නේ කටි ප්‍රදේශය. හරි. ඒතර ඒ දෙකේ තමයි අර කියන්නේ එන්න පිළිවෙලට එහෙමම ලොකු වෙලා ඊට පස්සේ ක්‍රමෙන් කුඩා වෙන එකක් නෙමෙයි සුසුම්නාව කියන්නේ. එතකොට කශේරුකාවලත් මේ කශේරුව ගමන් කරන සුසුම්නාව ගමන් කරන්න තියෙන චිත්‍රය මේට සමානුපාතිකව ලොකු වෙනවා පොඩි වෙනවා ඔය විදිහට තමයි තියෙන්නේ. ඒතර මම මතක් කරන්න ගත්තේ දැන් ද්‍රව්‍ය ප්‍රදේශයේ තමයි එතකොට කශේරුක ගමන නාල ලොකුම ඒවා තියෙන්නේ. හරි. ඒකටත් අනුවර්තන අනිත් එක තමයි දැන් මුල්ම ටිකේ බර අඩු වෙන්නේ දරා ගන්න ඕන බර අඩු වෙන්නේ. ඉතින් ද්‍රව්‍ය ප්‍රදේශයේ කශේරුකාවල කශේරුක දේහම ටිකක් පොඩි. ඒතර ඒක පහළට එන්න කටි ප්‍රදේශයට වගේ තියෙන පොඩක් ලොකුයි. මොකද බර වැඩි නිසා දරා ගන්න තියෙන්නේ. හරිද? ඒතර ඕවා අපි බලමු කොහොමද මේ සංසන්දනය කරන්න කියලා. දැන් මම කියන්නේ පොදු කාරණා ටික අපි මෙතන තියෙන නිසා. ඒතර කටි ප්‍රදේශය ගත්තාම කශේරුකා පහක් තියෙනවා. ත්‍රිපාක්ෂික ප්‍රදේශ ගත්තාම එතකොට කටි කශේරුකාවල අවසාන හස්තියත් එක්ක සම්දානය වෙලා ඒටම බද්ධ වෙච්ච අන්තිම හස්තියක් තියෙන ඒකයට. හරිද? එතකොට ඒක තියෙන කශේරුවේ පහළ කරවේ. හරි. අපි දැන් ওই ටික බලගමු කොහොමද මේ arrange වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මානව කශේරුව. හරිද? එතකොට මේකේ බලමු මුලින් අර එතකොට දැන් මට පේනවා මෙන්න මෙහෙම එක සයිට් එකකින් අරගත්තොත් නේද? මේක බලන්න කවුන්ට් කරගෙන ඉන්න පුළුවන්. කවුන්ට් කරගෙන ඉන්න පුළුවන් මම පින් අයින් කරන්න. උඩින් ඉඳලා බලන් ඉන්න මම මේ සයිඩ් view එකක් දෙන්න. දැන් මේ පළවෙනි එකේ දෙකක් තියෙනවා. දැන් ඒකට හේතුව දැන් බලන්න මෙතන මෙයා එකක් නේ. ඒතර මම ඒක දැන් මෙහෙම ගත්තාම ඒක අර එකක් උඩ එකක් තියෙනවා කියලා පේන්නේ නැහැ එතකොට. ඒකට හේතුව මේ අසිත මේ මෙතන තියෙනවා මේ වගේ මේ එතකොට දැන් සන්දාන මූණත. ආයත සන්දාන ප්‍රසරයක් තියෙනවා අපි කියන දාන්තක ප්‍රසරයනේ. ඩෙන්ටේට් ටේබල් එක. ඒවල දාන්තක ප්‍රසරය තියෙනවා ඔඩෙන්ටොයිඩ් ප්‍රොසෙස් මේ පැත්තේ. හරි. ඒකට දැන් මේක තමයි අපි කියන්නේ අක්ෂ කශේරුකාව කියලා. එතකොට මේ ඒක තමයි මේ ඇට්ලස් එකත් එක්ක සම්බන්ධය. ඔහොම බැලුවාගෙන ගියාම මේකේ තියෙනවා අස්ති කීයක්ද? දැන් උඩ 2යි ඊට පස්සේ 3 4 5 6 7 8 9 10 හරි අමාරුයි. දැන් මෙහෙම ගත්තාම දැන් බලන්න මේ ලක්ෂණ ටික නිකන් බලන්න. දැන් බලන්න
එතකොට මේකේ ඔය ටික ටිකක් අපි බලාගමු මේ මොඩල් එකේ තුටේ බලමු. එතකොට මේ ඉස්සරහින් බලන්න. එතකොට මේ ඔය එකේ විදිහට අපි මීට වඩා ලේසි මේ රූප එකෙන් බලමු. එතකොට මෙති දැන් මේක බලන්න. දැන් මේ පිටිපස්සෙන් තියෙන view එක. දැන් හොඳට බලාගෙන ඉන්න උඩේ ඉඳලා හරිද? මේ උඩ දාලා පෙන්නන්න. අර කෂේරු දේහ එන්න මොකද ලොකු වෙනවනේ. ඒතර මේ ඒ අතර තියෙන මොනවද? අන්තර් ස්ථාපිත පාටල තමයි මේ සුදු පාට තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ යට තියෙන මොකක්ද? ඔය කියන ත්‍රිකාස්තිය. හරිද? මේක තමයි ත්‍රිකාස්තිය. මේක තමයි මේ විදිහේ. මේක තමයි අනුත්‍රිකාස්තිය. එතකොට ඔය අන්තිම දෙක බලන්න අස්ති කීපයක් සම්බන්ධ වෙලා තියෙන. දැන් මේ මෙතන මේක තනි view එකක් විතර ගත්තට මේ ලාවට පේන මේ කෂේරු දේහනේ. කෂේරු දේහ ටික එකට සම්බන්ධ වෙලා තියෙනවා. පිටිපස්සෙන් බලන්න. මේ පිටිපස්සෙන් view එකේ ඒකෙත් අර හැම එකෙම කෂේරු විචිත්‍ර ඒවා තියෙනවා. ඒ වෙනසක් කියලා නෑ. හරි. මේක තියෙනවා එකේ කෂේරුකා ගැන. ඒකට ඒ ටික හරියනේ. ඒතර ඒ කෂේරුකා වල කතාව ඒක. ඊළඟට කෂේරුවේ තියෙන වක්‍රතා ගැන අහන්න. කෂේරුවේ තියෙන වක්‍ර බලන්න. ඒතර වක්‍ර හතරක් තියෙනවා. අපි දන්නවා ඩ්‍රයිවී වක්‍රය කියලා එකක් තියෙනවා. කටී වක්‍රය කියලා එකක් තියෙනවා. රස වක්‍රය තියෙනවා. ත්‍රිකාස්තික වක්‍රය කියලා තියෙනවා. හරිද? එතකොට ලියන්න මම කියන්නේ නේද? හරි. මෙන්න මේ කාරණේ අපි පටන් ගමු. මුලින්ම මේ නැතේ. හරිද? බලන්න. භ්‍රූණ අවධියේ කෂේරුවට ඇත්තේ තනි වක්‍රය. හරිද? භ්‍රූණ අවධියේ තියෙන තනි වක්‍රයක් තියෙනවා. හරිද? පීටස් එකේ තියෙන තනි එකක් රූපයක් මේක තියෙනවා. හිතන්න ඉතින්. ඒත් ප්‍රාථමික ව්‍යුහය කියලා කියන්නේ පූර්ව අවතල තනි වක්‍රයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? පළවෙනි වක්‍රය හරිද? මුල්ම වක්‍රය ඇති වෙනවා. ඒක තමයි අපි කියන්නේ ප්‍රාථමික පළමු දීතික වක්‍රය කියලා. හැදෙනවා ඩ්‍රයිවී වක්‍රය. හරිද? ඒතර ඩ්‍රයිවී වක්‍රය තමයි පළවෙනි ප්‍රාථමික දීතික වක්‍රය. එතකොට ඊළඟට දෙවෙනි දීතික වක්‍රය විතර කටි වක්‍රය ඇති. එතකොට අර ප්‍රාථමික වක්‍රයේම ඉතුරු වෙනවා පූරස් සහ ත්‍රිකාස්තික ප්‍රදේශ. ඒවා මුල් ප්‍රාථමික වක්‍ර විදිහටම තියෙනවා. ඒවා අමුතුවෙන් හැදෙන්නේ අර දෙක හැදෙන නිසා ඒවා ඉතුරු වෙන නිසා ඒවා ප්‍රාථමික වක්‍ර කියලා අපි කියනවා. හරි. එතකොට මෙතන කියන වක්‍ර දෙකක් ප්‍රාථමිකයි වක්‍ර දෙකක් ද්විතීකයි කියලා. හරිද? ඒතර මේවා ප්‍රධානතම කෘත්‍ය මොකක්ද කියලා අහුවොත් අපි කියන්න ඕන ඍජු පාත්තා ගැන. ඒතර මේ හැමදේම කරන්නේ අර ඍජු රේඛාව කියන එක පවත් ගන්න මේ නැමීම් සිද්ධ වෙනවා. හරිද? ඒක ද්විතීක වක්‍ර උත්පත්ති මාස 3කට පසු ඩ්‍රයිවී වක්‍රය. ඒක වැදගත්. කාලවකවානු කියන ඒවා හොඳට මතක තියාගන්න. ඒක වැදගත්. ඊට පස්සේ එය ලදරුවාට හිස එසවීමට මොකද වෙන්නේ? හිස ඔසවන්න හැකියාව ලැබෙනවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? හිස ඍජුව තබා ගැනීමට හැකියි. දෙවන වක්‍රය කටි වක්‍රය. එක මාස 7ක් 8ක් පමණ වයස වුණාම හැදෙන්නේ. එතකොට ලදරුවාට තම දේහය ඍජුව තබා ගැනීමට නැත්නම් සිට ගැනීමට හැකි වෙනවා. එතකොට ඕන්න මම මේක ස්පෙસિෆයි කරලම දෙන්නම්. පළමු
ද්විතීක වක්‍රය ඒක තමයි ක්‍රයිවි වක්‍රය මේක එන්නේ මාස 3 එන්නේ ඊට පස්සේ ලතරුවා ඉස්ස ඔස්සවයි මේක මතක තියාගන්න වටලිස් ඊට පස්සේ ඉස්ස ඍජුව තබා ගන්න දෙවෙනි වක්‍රය දෙවෙනි ද්විතීක වක්‍රය කටි වක්‍රය උපතේශිත මාස 7-8 හිටනවා එතකොට මේකෙන් මොකද වෙන්නේ ලතරුවා දේහය ඍජුව සබාගනි සිට ගැනීමට ඔය ටික තමයි ඔය ටික අනිවාර්යයෙන් මතක තියාගන්න ඉන්න කාලවකවානු එතකොට මොනවද වෙන්නේ කියලා මේ උන්සි පාන්නත් පුළුවන් විවේකත ඒක දාන්න එතකොට මේ තියෙන ප්‍රාථමික වක්‍රය ඊට පස්සේ පළවෙනි ද්විතීක වක්‍රය ක්‍රයිවි වක්‍රය ඊට පස්සේ දෙවෙනි ද්විතීක වක්‍රය ඇති වෙනවා කටි වක්‍රය විදිහට එතකොට పూర్ව අවතල වක්‍ර තමයි ප්‍රාථමික වක්‍ර ඊට පස්සේ పూర్ව උත්තල වක්‍ර තමයි ද්විතීක වක්‍ර හරි ඒක හරි ඊළාට දාර්ශනික කශේරුකාවක විවේකය ඒක ගත්තහම එතකොට දාර්ශනික කශේරුකා විදිහට සලකන කටි කශේරුකා ලම්බ වැටිට ඉතර තිබු උරස් කශේරුකා දැන් කටි කශේරුකා හරිද එතකොට දාර්ශනික කශේරුකාවක් කශේරුකා දේහයකින් කශේරුකා වක්‍රයක සමානයි හරිද මේ කශේරුකා දේහය කශේරුකා වක්‍රයට ප්‍රධාන කොටස් දෙක හරිද එතකොට අපි ගමු රූප සටහනක් ගමු එතකොට මේක තමයි දැන් ගන්න දාර්ශනික එතකොට මේක නම් කරන්න එතකොට මේක කශේරුකා චිත්‍රය පස්සේ ඔව් ලියමෙන් ඔබ ගත්තේ නැහනේ ගත්ත ඔව් මොකද මම කොහේ හරි දාලා ඉන්න කියලා මම මේ අවදානම හෙව්වා හරි මම අරන් ගියා උදේ හදිසියෙට හරි ඒක උඹ ලියමෙන් එකක් කරන් දෙන්නවනේ කියලා කියන්නේ ඊට පස්සේ
මේ කශේරුක දේහය ඊට පස්සේ පෙඩිකල් කියන එක නම් ඉච්චර වැදගත් කමක් නැහැ. ඔය ටික තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේක නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ මම මේකේ දාන්න රූපයක් බලමුකෝ මේක. ඒතර කශේරුකා දේහය කියන්නේ මෙහෙමයි දැන්. දැන් මේ තියෙනවනේ. දැන් මෙතන මෙන්න මේ සම්පූර්ණ දැන් මෙතන තියෙනවනේ මෙහෙම දැන් බෙරේ වගේ මේ කොට කැල වගේ එකක්. ඕක තමයි කශේරුකා දේහය. ඊටු සම්පූර්ණ කොටසම තමයි අපි ගන්නේ කශේරුකා වක්‍රයක් කියලා. හරිද? ඒතර මේ ඔක්කොම මේකට අයිති වෙනවා. හරිද? ඒතකොට මේ කොටස් දෙක සම්බන්ධ වෙන්නේ පෙඩිකල් කියන විදිහේ. හරිද? එතකොට මේකට කියන ග්‍රන්ථිකානේ. ග්‍රන්ථිකා යුගලක්. ඒතර ග්‍රන්ථිකා දෙකෙන් තමයි මේ දෙක සම්බන්ධ වෙන්නේ. බලාගෙන ඉන්න. හරි. ඒතර කශේරුකා දේහය සහ කශේරුකා වක්‍රය. කශේරුකා ඇති විශාලතම පැත්තලි කුළු ප්‍රදේශයයි එක් එක් කශේරුකාක දේහයේ පැත්තලි පෘෂ්ඨයේ යාපිත කශේරුකයට අදාළ පෘෂ්ඨය සමග ස්ථානගත වන අතර ඒ නිසා කශේරුව තුළ කශේරුකා එක මතයක ඇසිරී පවතී. හරිද? එතකොට කියන්නේ දැන් මේකේ තියෙන්නේ මේකේ පැත්තලි පෘෂ්ඨය. දැන් මේක උඩ මේක විතරක් නෙවෙයි මෙතනින් දැන් උඩට තියෙන අන්තර්ස්ථාපිත මට්ටම කියලා එකක්. හරි. සෝරි අන්තර් පස්සේ මේක තියෙනවා අපි මේක උඩින් කියලා නෑ අන්තර් කශේරුක මඩල අඳින්න කියන්නේ මේ වගේ දැන් මේ වගේ දැන් මෙහෙම විදිහක් ඔතන යටින් තියෙන කාට්ලේජ් හරිද මේක දැන් මෙහෙම දෙනවා අපි මේ වගේ කාට්ලේජ් එකක් තියෙනවා මේ කශේරුක දේහේ නම් මේක උඩ පොඩි රිම් එකක් තියෙනවා අන්තර් කශේරුක මඩල කියලා එකක් හරිද අන්තර් කශේරුක මඩල එතකොට අන්තර් කශේරුක මඩල මගින් මොකද ගන්න මේ එකක් උඩ පේලියක් විතර තියෙනවා අපි කලින් රූප දැක්කේ එතකොට දැන් මේ තියෙන අන්තර් කශේරුක මඩල නිසා මේවා අට්ටියක් වගේ එකක් උඩ එකක් තියෙනවා හරිද ඊට පස්සේ එක් කශේරුකාවක කශේරුකා දේහේ ඊට යාපත කශේරුකා දේහේ සමග ඍජුව එක මතයක සන්ධානය නොවන අතර කශේරුකා දේහ දෙකක් අතර අන්තර් කශේරුක මඩල නැමැති සවිමත් කාට්ලේජමය පළකයක් පවතී. ඒකට ඒකෙන් තමයි අර එකක් සම්බන්ධ කරන්නේ. તો මේ එකක් උඩ එකක් අස්ති වැටෙන්නේ නැහැ. හරි. ඒකට හේතුව දැන් අස්ති එක තිබ්බනම් මොකද නෝක ගැටිලා ගෙවිලා යනවා. හැබැයි අර වෙනම ලුබ්‍රිකන්ට් එකක් එක්ක යම් ව්‍යුහයක් තියෙන එකේ මොකද වෙන්නේ ඝර්ෂණයවාදී කාරණා නිසා මේවා ගෙවිලා යන එක අඩු කරලා තියෙනවා. ඊළඟට කශේරුවස්සේ පහළට ගමන් කරන විට කශේරුකා දේහ ප්‍රමාණය විශාල වේ. එමගින් දේහ බර දරා ගැනීමට හැකියාව ලැබේ. අර දැන් මම කලින් කිව්ව කතාව අර සුෂුම්නාවෙන් එන්න ලොකු වෙනවා පොඩි වෙනවා ඒ කතාව මේකට අදාළ නැහැ. කශේරුකා දේහය අදාළ වෙන ගොඩක් දුරට දේහ බර දරා ගන්න නිසා ඒකෙන් එන්න ලොකු වෙනවා. ඊළඟට කශේරුකා වක්‍රය.
ඒතර කශේරුකා චිත්‍රය වටා පිහිටමින් ඒ ආවරණය කරයි. එකම අතයක පිහිටන කශේරුකා චිත්‍රයක්ව ගත් කල කශේරු නාලය සෑදේ. ඒ කශේරු නාලය තමයි අපි කියන්නේ සුෂුම්නාව ගමන් කරනවා කියලා. එතුලින් සුෂුම්නාව ගමන් කරයි කශේරුකා වක්‍රයෙන් පැන නගින විවිධ ප්‍රසර මගින් පේසන්දානයට අවශ්‍ය පෘෂ්ඨ සපයයි. ඒ තීරය ප්‍රසර, කණ්ඩක ප්‍රසර ආදී තියෙන්නේ මේ අපි මක් කරේ මේකේ. ඒවා මොකද වෙන්නේ? පේසාවෙ පෘෂ්ඨ සපයලා මේක නිශ්චිත ස්ථානයක තබා ගැනීම සිද්ධ වෙනවා. ඊළඟට කශේරුකා වක්‍රයෙන් දෙපසරට ගන්නා ප්‍රසර තීර ප්‍රසර ලෙස අපරසරට ගන්නා ප්‍රසර කණ්ඩක ප්‍රසර ලෙස හඳුන්වනවා. මම අක්කරති දැන් මේ වක්‍රයෙන් දෙපැත්තට යන්නේ. මේක මේ පැත්තට යනවා, මේක මේ පැත්තට යනවා. ඒව තමයි අපි කියන්නේ තීර ප්‍රසර කියලා. එහෙම ඉස්සරහට යන එක තමයි අපි කියන්නේ කණ්ඩක ප්‍රසරය කියලා. ඒ ටික හරි. ඊළඟට අපිට කශේරුකා එකින් එක අපි කතා කරනවා මේ ගන්න ඇට්ලස් කශේරුකා. ඇට්ලස් කශේරුකාව කියලා කියන්නේ පළමු වෙන ග්‍රැවි කශේරුකාව. ඉතින් ග්‍රැවි කශේරුකාව වල මේක ටිකක් වෙනස්. මේක නිකන් පොඩි පොත්තක් වගේ එකක්. හරිද? දැන් ටිකක් මේකේ ඔක විතරක් ගත්තොත් මෙන්න මේක තමයි ඇට්ලස් එක කියන්නේ. නැත්තම් මොකද පළවෙනි ග්‍රැවි කශේරුකා. දැන් මේකේ බලන්න නිකන් රින් එකක් වගේ මුද්දක් වගේ තමයි හැටි. ලොකුවට කශේරු අර අපි කියව කශේරුකා දෙයක් ඒ මුකුත් නැහැ. හරිද? ඒක ලොකු ෆැසට් එකක්. මේ මූණක් දෙකක් තියෙනවා. මොකටද? හිස් කබලය අපර කපාල සන්දාන අක්‍ර දෙකත් එක්ක සම්බන්ධ වෙන්නේ. හරි. ඒකට මේක ටිකක් පුංචි ඇටයක පියර දෙක වගේ හැඩයක් තියෙනවා. අපි කියන වෘක්ක හැඩති කියලා මේ මූණත් එක්ක. ඊට පස්සේ ලොකු කශේරු තමයි නාලයක් තියෙනවා නේද? කශේරුක චිත්‍රයක් තියෙනවා විශාල එකක්. කශේරුක චිත්‍රයක් තියෙන ලොකු එකක්. ඒ වගේ මේ මෙතන මේ සුපා දැම්මක් වෙන එක මේක අර දන්තක ප්‍රසරය කියලා එනවනේ එකක් අක්ෂ කශේරුකාවෙන් අන්න ඒකත් එක්ක සම්බන්ධය තමයි ඒක තියෙන්නේ. හරිද? ඊළඟට මෙහෙන් ගත්තාම මේ තියෙන තීරය ප්‍රසර දැන් මේ තීරය ප්‍රසර විශේෂත්වයක් තියෙනවා. මෙන්න මේකේ බලන්න මෙතන තියෙන එකේ සිතුරක් තියෙනවා තීරය ප්‍රසර. අනිත් ඒවා හැම ඒවා නැහැ. මේ පාඩක මේක එතකොට දැන් මේ සිතුරේ හරහා තමයි අපි කියන්නේ මේක කශේරු දමන නාලය කියලා. මේක හරහා රුධිර වාහිනී සහ ස්නායු ගමන් කරනවා. රුධිර වාහිනී වසා වාහිනී ආදී ගමන් කරනවා මේක හරහා. බලමු. ඇට්ලස් කශේරුකාව අස්ථමේ වලල්ලක් වඳු අතරේට නිශ්චිත කශේරුක දේහයක් හෝ කණ්ඩ ප්‍රසරයක් නැත. දැන් අපි දැක්කනේ මොකුත් නැහැ කියලා. ඒට කෙටි තීර ප්‍රසරයක් යුග ප්‍රසර යුගලක් තියෙනවා. කශේරුකාවේ පිටින පැත්තලි සන්දාන පෘෂ්ඨ යුගලය මත හිස් කබලේ අපර කපාල සන්දාන මුණ සංක සන්දානයේ වෙමින් හිස උස් පහත් කිරීමට සලසයි. මේ කශේරුකා චිත්‍රයේ සාපේක්ෂව විශාලයි. මෙතන ඉන්න සම්පූර්ණ සුසුම්නාව මේ වගේ සුසුම්නාවේ විශාලිත පූර්ව ප්‍රදේශයට ගමන් කිරීමට සුසුම්නාවේ ලොකුම කොටස ඒ කියන්නේ ඕකෙන් එළියට ඒ කියන්නේ කෙලින්ම එළියට ආව ගමන් මේක තමයි හම්බ. එහෙනම් ලොකු කශේරුක චිත්‍රයක් ඊළඟට මේකේ තියෙන ඉස්මල අපරකපා සන්දානයේ හිස උස් පහත් කිරීමට සලසයි. හරි. දැන් අර අපි කිව්ව මම එදා කිව්වේ ඔව්නේ. ඔව් කියන්නේ මේක තමයි ඕන වෙන්නේ. සුදු පහළ මේ කශේරුකා චිත්‍රය සාපේක්ෂව විශාලයි. ඊට පස්සේ දැන් බලන්න මේකේ තියෙනවා දන්තාකාර ප්‍රසරය සඳහා සන්දාන මුණත ඊළඟට තීරයක් කශේරු දමන නාල කශේරුක චිත්‍රය අපර කපාල සන්දාන මුහුණත් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක අපි ගත්තොත් දෙවෙනි එක අක්ෂ කශේරුකාව. හරි. දැන් අපි මේකේ ලක්ෂණ ටික බලලා මේක දෙන්න යා. අක්ෂ කශේරුකාවේ කුඩා කශේරුකා දේහයක් තියෙනවා. ඒ දේහයට සම්බන්ධ දාන්තාකාර ප්‍රසරය නැමැති උත්තර විහිදෙන ප්‍රසරයක් තියෙනවා. ඒ ප්‍රසරේ ඉහිදෙන් ඇති ඇට්ලස් කශේරුකාවට සන්දානය වෙනවා. හිස් කබල හා ඇට්ලස් කශේරුකාව දන්තාකාර ප්‍රසවය මත ප්‍රවණය වීමේ වගේ හිස දෙපැත්තට හැසිරීම සිදුසැලසේ. දැන් මේ දන්තාකාර ප්‍රසවයේ විශේෂත්වය තමයි දැන් හැංගි. ඔය එල්ලීලා මැරෙන එකේ මේක ගිහිල්ලා වැටෙන සුසුම්නාව එතකොට තමයි ගොඩක් දුරට
මේ ඩැමේජ් එකෙන්. ඒතර අර හුස්ම ගන්න අතා සිග්නල්ස් එක යන්නේ නැති වෙලා මැරෙනවා. එතකොට මේ ඒ කියන්නේ මේ කැඩෙනවා. එතෙන්ට. ස්ට්‍රැන්ගුලේෂන් එක කැඩෙන්න පුළුවන්. ඒකලා ගිහිල්ලා ඒක වදින සුසුනා. ඒතකොට දන්තාකාර ප්‍රසරේ හරහා තමයි මේ බෙල්ල දෙපැත්තට හරවන්න පුළුවන් වෙලා තියෙන්නේ. වටේ කඳ හරවන්න තු වටපිට බාන්න පුළුවන් වෙලා තියෙන එක. හරිද? ඒතකොට ඒකෙත් අපි බලමු මේ මොනවද තියෙන්නේ කියලා. ඒතර මේ දන්තාකාර ප්‍රසරය තියෙනවා. ඊට පස්සේ මේ මේකට අර ගොඩාක් ලිගමන්ට්ස් ඒ කියන්නේ මේ බන්ධනය නම් ගොඩාක් සම්බන්ධ වෙනවා මේක එක තැනක තියාගන්න. හරිද? අර එහෙම කියන හානි කරන නිසා ඒකට සම්බන්ධ වෙන මේ මුහුණක් තියෙනවා. ඒක ඇට්ලස් කශේරුකාවත් එක්ක සම්දානය වෙන වෙනම මුහුණක් කීපෙකුත් තියෙනවා. ඊට පස්සේ ඒකෙත් තියෙනවා කශේරුක දමන නාල තියෙනවා. ඒ හරහා තමයි උතුරු වාහිනී අධිකමක්. එතකොට තීරය ප්‍රසරයේ දැන් මෙහෙම තිබ්බට කන්ටක් ප්‍රසර බාන් දීපින වෙලා තියෙනවා. නැති එකට යන්නේ එක දෙකට බෙදලා තියෙනවා. දීපින කන්ටක් ප්‍රසරේ පොට්ටක් විතර මේක පෙන්වනවා. සම්පූර්ණ හොඳටම පෙන්නේ. හරි. බලමු. හරි. දැන් මේ තියෙන්නේ ඔය කියන බාන් කොට ඒකේ තියෙන වෙනම සන්ධානය වෙන සන්ධාන මුහුණක් ඒ වගේම දන්තාකාර ප්‍රසරේ ඊට පස්සේ ඇට්ලස් සම්බන්ධ සන්ධාන මුහුණක් දෙකක් තියෙනවා. එතකොට බාන මෙතන මේකේ පෙන්වලා තියෙන මේ කන්ටක ප්‍රසරේ දී බින්න වෙලා කොටස් දෙකක් විදිහට තියෙනවා. හරි. ඒතකොට තීටා ප්‍රසර වල කශේරුක තමයි නාල තියෙනවා. හරි. ඊට පස්සේ උරස් කශේරුකා ගත්තාම උරස් කශේරුකා 12ක් තියෙනවා. ග්‍රැවි කශේරුකා නම් 7. මේවා ග්‍රැවි කශේරුකාවට සාපේක්ෂව විශාලයි. ඒක හේතුව බර දරා ගැනීම වැඩි වෙන නිසා. ඒතර ග්‍රැවි කශේරුකාවට සාපේක්ෂව ශරීර බර වැඩි ප්‍රමාණයක් දරා සිටින්නේ මේ ප්‍රදේශයේ කශේරුකා දෙහේ සහ තීට ප්‍රසර වඩාංග පාර්ශ්වලා සම්දාන වුණත් පිටා තිබේ. දැන් විශේෂයෙන් මේ ග්‍රැවි උරස් කශේරුකා තමයි පාර්ශ්ව වලට සම්දාන වෙන්න පෘෂ්ඨ සපයන්නේ. හරිද? ඒතකොට මේ හරියට තමයි මේ හැම එකම පාර්ශ්ව වලට සම්දාන මුණක් තියෙනවා. ඒතර පූර්ව පෙනුම ඇති දැන් මේ බල මේ ආපද කශේරුකා සම්දාන උත්තර සම්දාන ප්‍රසර කියලා එකක්. ඒ වගේම කශේරුක දෙහි මේ තීර ප්‍රසර වල තියෙනවා මොනවද? රිබ්ස් නැත්නම් පාර්ශ්ව සම්බන්ධ වෙන්න සම්දාන මුහුණ. සම්බන්ධ සම්දාන මුහුණත් අපි රූපයක් බලමු. ඉතින් දැන් මේකේ තියෙනවා මේ තීර ප්‍රසරෙත් තියෙනවා ඒ වගේම කශේරුකා දෙහෙත් තියෙනවා මේ වගේ සම්දාන. මේවට ඇවිල්ලා සම්බන්ධ වෙනවද? රිබ්ස් නැත්නම් පාර්ශ්ව තමයි ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ. ඊළඟට ඊට පස්සේ කශේරුකා කටි කශේරුකා කටි එකනේ අපි අර කලින් බැලුවේ. ඒක ලොකුට දැන් ආයි කියන දෙයක් නැහැ. බලන්න කටි කශේරුකා පහක් තියෙනවා. විශාලතම කශේරුකා වෙන්නේ මේවා. දේහේ පහළ කොටසේ බරතරා ගැනීමට ආධාර වෙන සාපේක්ෂ විශාල කශේරුක දේහයක් තියෙනවා. හරිද? මම මේක ආයෙ පෙන්නන්න කණ්ඩක ප්‍රසරයක් තියෙනවා. ඒ දේහේ පිටුපස ප්‍රදේශයේ පේ සන්දානට මුහුණ සැපීම සහ සාපේක්ෂව විශාල කණ්ඩක ප්‍රසර ඇතෝ. මේ හරිය දැන් මේ සාමාන්‍ය අනික්කේවට වැඩිය. දැන් මේ රූපයක් බලමු. හරිද? දැන් මේකේ එම කණ්ඩක ප්‍රසර එහෙම ලොකු නෑනේ. දැන් මේ වගේ තියෙන ඒවත් එහෙම ලොකු කාණ්ඩක ප්‍රසර නෑ. මේ තියෙනවා. ඊට පස්සේ දැන් මේකේමත් මේ කාණ්ඩක ප්‍රසර කියන ලොකු එකක්. හරිද? දැන් බලන්න මේක වුණා. මේ වගේ වුණත් මුල් ටිකේ එහෙම ලොකු කාණ්ඩක ප්‍රසර කියලා නෑනේ. හැබැයි මේ පහළට එන්න ටිකක් සංකීර්ණ වෙලා මේක ටිකක් අර ලොකු ව්‍යාප්තියක් සහිත පෙන්වනවා. මේ හරියට ආම්පස් දැන් මේ ලම්බේරියා එක මේ හරිය මේ රෝස පාට ඒවා 1 2 3 4 5ක් මේ නම්බර් නැත්තම් කටි කශේරුකා මේ වගේ මොකද වෙන්නේ කටි කශේරුකා දෙහි
කාන්ටක පෙසර සාපේක්ෂව ටිකක් ලොකු. ඒකට හේතුව මේවට ගොඩාක් අර පේශීන් සම්බන්ධ වෙනවා අන්තිමට කියන්නේ. මොකද මේ වගේ තමයි බර ගොඩක් බැලන්ස් කරන්නේ. ඊට පස්සේ ත්‍රිකාස්තිය සහ ත්‍රිකාස්තිය දැන් ගණන් සිලබස් වල ගොඩක් මේක විස්තර තිබ්බ දැන් ඔයාලගෙන් එහෙම ඔක්කොට අහන්න. මේ ටික දැනගත්තාම ඇති. එතකොට ත්‍රිකාස්තිය අවශිෂ්ට කශේරුකා 5. ඕක වැදගත්. ඒ අවශිෂ්ට කියන්නේ ඒ කියන්නේ කලින් තිබ්බා දැන් නැහැ කියන එක නෙමෙයි. අර කියන්නේ සම්පූර්ණයෙන්ම වර්ධනය නොවුණු භාගයට වර්ධනය වුණු වගේ කශේරුකා 5ක් එකට සම්බන්ධ වෙලා තමයි මේක තියෙන්නේ. ත්‍රිකෝණාකාර හැඩති විශාල ස්ථිතියකේ පූර්ව ප්‍රදේශය අවතරණය වී ඇත. පස්සන කටේ කශේරුකා මෙහි ඉහළ ප්‍රදේශයට සන්දානය වේ. මේ ශ්‍රෝණිමේ කලාවේ ජගන ප්‍රකාශ සමග දෙපසින් සන්දානය වේ. ත්‍රිකාස්තියට අතරව ආන්ත්‍රිකාස්තියට සන්දානය වේ. ත්‍රිකාස්තිය එක් එක් රස ශ්‍රෝණි ජිත්‍ර නැමැති ජිත්‍ර ශ්‍රේණියක් පිහිටා ඇත. මේවා ස්නායු වලට පිටවීමට ඉඩ සලසා. අපි මේවා බලමු. අනුත්‍රිකාස්තිය අවසාන කශේරුකා 4ක් එකිනෙකා සම්බන්ධව කුඩා ත්‍රිකෝණාකාර අස්තයකි. අනුත්‍රිකාස්තියේ පළල් පාදස්ස ප්‍රදේශයේ ත්‍රිකාස්තියට බද්ධ වී ඇත. හරි. දැන් ඔය ටික ආයෙ බලන්න යන්න. දැන් මම මේකම කියාගෙන යන්න මේක වෙයි කියන කතන්දර ටික රූපෙකුත් එක්ක. හරිද? ඒකට හරිය. බලන්න. ත්‍රිකාස්තිය කියන කොටස. ටිකක් තිස්සන්න. රූපෙකුත් එක්කම යන්න. තියෙන්නේ උන්වලට ප්‍රොබ්ලම් එක නැත්තම් කශේරුකා දෙකක් එකට සම්බන්ධ වෙච්ච තැනක් මේ මෙතන තියෙන්නේ අන්තර් කශේරුකමට ඒකෙන් තමයි එකට එකක් සම්බන්ධ වෙන්නේ මේ තියෙන එකේ මේ ලොකු රූපය දැන් මේ තියෙන විදිය මේ ඇතුලේ රසන් සායනෝයි ජොයින්ට් එක සායනෝයි නෙමෙයි සායනෝ අපේ උපදපක් කර කාට්ලේජ් සහ තන්තු වලින් හැදිච්ච එක ඉතින් තියෙන්නේ සේක්‍රම් එක ඉතින් දැන් මේක තමයි ඔය කිව්වේ හරි එතකොට මේකේ කිව්ව දේවල් බලමු ත්‍රිකාස්තිය අවශිෂ්ට කශේරුකා 5 අපි බලමු එතකොට 1යි 2යි 3යි 4යි 5යි අවශිෂ්ට කශේරුකා 5ක් එකට හාවි නිසා ඇති ත්‍රිකෝණාකාර හැටි මේක ත්‍රිකෝණාකාරයන් ටිකක් ආසන්න වශයෙන් හරි එතකොට මේ පූර්ව ප්‍රදේශය අවතරණය වී ඇත දැන් මේ ඉස්සරහා ඒක තියෙන අවතරණය කියන්නේ මොකද මේ ඇතුළට නිකන් වක්‍රයක් වගේ හැදෙලා තියෙන්නේ පූර්ව අවතරණය වෙලා තියෙනවා ඊළඟට පස්සන කටේ කශේරුකා මේ ඉහළ ප්‍රදේශය මෙතෙන්ට තමයි පස්සන එකවිට සම්බන්ධ වෙන්නේ හරි පස්සන කටේ කශේරුකා මෙතෙන් සම්බන්ධ වෙන්නේ ඊට පස්සේ මෙහි ශ්‍රෝණිමේ කලාවේ මෙය ශ්‍රෝණිමේ කලාවේ ජගන ප්‍රකාශ සමග දෙපසින් සන්දානය වේ මෙන්න මෙහි සහ මෙහි මේක සම්බන්ධ වෙනවා ශ්‍රෝණිමේ කලාවේ ජගන ප්‍රකාශයත් එක්ක හරි ඊට පස්සේ ඒකේ රූපයක් වෙනවා ඒක බලන්න කටක තාෂුවන් මේක පේනවා මේක ස්නායු ටිකත් එක්ක තියෙන්නේ බලන්න මේ මෙතන මේ තියෙන මේ ත්‍රිකාස්තියනේ ඒක මේ මෙහෙන් ගිහිල්ලා ශ්‍රෝණිමේ කලාවේ දෙපැත්තෙන් තියෙන ජගන ප්‍රකාශයත් එක්ක සම්බන්ධ වෙනවා මේ පැත්තේ තියෙන මේ ශ්‍රෝණි සම්පූර්ණ ශ්‍රෝණිමේ කලාව ගත්තාම මෙතන ජගන ප්‍රකාශය කියන්නේ මේ ඒකත් අස්තුමකින් හැදෙලා තියෙන්නේ හරි ඒක මේකත් ඊට වඩා හොඳට පේනවා මේ පිටිපස්සෙන් පේනවා මේ තියෙන්නේ ශ්‍රෝණිමේ කලාව ඒකේ මේ කොටස දෙකෙන් සම්බන්ධ වෙනවා ඊට පස්සේ ඊළඟට කියනවා මේ ශ්‍රෝණිමේ කලාවේ ජගන ප්‍රකාශයේ සමග දෙපසින් සන්දානය ඊළඟට මේ ඊළඟට ත්‍රිකාස්තිය අතරව අනුත්‍රිකාස්තියට සම්බන්ධ වෙන්නේ ඉතින් දැන් මේ යටින් මේ ටික සම්බන්ධ ත්‍රිකාස්තිය අතර යටි හරි
ත්‍රිකාස්ති එක් පස්ස ශ්‍රෝණී චිත්‍ර නැමති මේතින් සිතුරු ශ්‍රෝණි චිත්‍ර ඒවා මොකද වෙන්නේ ස්නායු වලට එළියට එන්න ඉඩ දෙනවා ඒ හරහා තමයි අනුත්‍රිකාස්ති අනුකා අවසාන කශේරුක 4 1 2 3 4යි ඒකෙන් ඇදෙන කුඩා ත්‍රිකෝණාකාර අස්තය ඊළාට ත්‍රිකාස්ති පාදස්තය පාදස්ත ප්‍රදේශයේ ඒකාබද්ධ කලබ දේශයට පත් වෙලා තියෙනවා. හරිද? එතකොට ඒ ටික තමයි එකට අදාළව තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ අන්තර් කශේරුක මට්ටල. ඒ කියන්නේ පස්වෙනි කශේරුකාවත් එක්ක පස්වෙනි කටි කශේරුකාවත් එක්ක සම්බන්ධ වෙන තියෙනවා. ඒකට අන්ත්‍රිකාස්තය මෙතන මේ තියෙන්නේ ස්නායු ගමන් කරන්න තියෙන කශේරු. ශ්‍රෝණි චිත්‍ර ඊළඟට තියෙනවා මානව කශේරුවේ පොදු කෘත්‍ය කියලා. ඒකට බලන්න එකක් අපි කතා කරා මේක ප්‍රධානම එක තමයි ත්‍රිචිරය පවත්වාගෙන. දාබකේ අර්ථික වටේකොට නැත්නම් කශේරු ඉතර සාර්ථකයක් ඊට පස්සේ වක්‍රතා හදාගෙන මේක නැකිට ගන්න බලන්න. ඊළඟට හිස් කබලට සම්දාන සැපීම පාර්ශ්ව හා මේ කලාවලට සම්දාන පෘෂ්ඨ සැපීම. දැන් මේ ඔක්කොම දැන් ආක්ෂික සැකලයකට සම්බන්ධ වෙලා නැති. ඒ නිසා මේවා සම්දානය ලබා ගැනීම සිද්ධ වෙනවා. සුසුම්නාව ආරක්ෂා කරනවා. මොකද කශේරු විචිත්‍ර එකතු වෙලා කශේරු නාලය ඇතුලේ ඒක හරහා තමයි ගෙනියන්නේ. ඒකට මොන හරි පාරක් කොහෙන් හරි වැදුනත් ඉස්සෙන වදින බෝන් එක. අස්තියට වදින්න සුසුම්නාවට වදින්න. කශේරුක චිත්‍ර නැමැති ස්නායු කශේරුක චිත්‍ර මගින් ස්නායු රුධිර නාලා වසා නාල ගමන් කිරීම අවකාශ සැසීම එක. දේ චලනයෙන් නම් ශීලිපා. මොකද මේ වගේ අපේ එක හොඳින් නමන්න පුළුවන් තැන් තියෙනවා. ඒතරේ නම් ශීලිපාව ලබා දෙලා තියෙන ඒවා. නමන්න පුළුවන් පැත්තට නමන්න පුළුවන්. ඊට පස්සේ ඉස්සරහට පිටපස්ස නමන්න පුළුවන්. ඒ ඔක්කොම ගන්න පුළුවන්. ඒතර අන්තර්ගත ශීලිකමට කම්පන අවශෝෂක ලෙස ක්‍රියා කරේ සුසුම්නාව ආරක්ෂා කරයි කියලා තියෙනවා. ඒතර ඒ කියන කාරණේ නිසා තමයි අර හැම කශේරුකාවක් අතරටම අන්තර් කශේරුක මට්ටලක් තියෙන්නේ. ඒකෙන් මොකද වෙන්නේ? අර ෂොක් ඇබ්සෝබ් එක කම්පන අවශෝෂකයක් විදිහට ක්‍රියා කළා. අපි පොඩි කාරණා ලියාගමු මේ කටි සෝරි අන්තර් කශේරුක මට්ටල ගැන මේක තියෙනකම අතින් ලියන්න. අන්තර් කශේරුක මට්ටල ලියන්න කශේරුවේ යාබද කශේරුකාවල කශේරුක දේහ අතර වූ පැතලි මඩිවේ ඊළඟ එක බාහිරව ඇති ශ්වේත තන්තුමය කාට්ලේජයකින්ද අභ්‍යන්තරව ඇති මෘදු ජෙලි වැනි ද්‍රව්‍යයකින්ද නිර්මාණය වී ඇත. අභ්‍යන්තරයේ ඇති මෘදු ජෙලිමය ද්‍රව්‍යයකින්ද නිර්මාණය වී ඇත. ඒ කියන්නේ දැන් මේ ඔක දැන් ගත්තාම එළියේ තියෙන ටිකක් ෆයිබර්ස් වගේ මෙහෙම එකක් තියෙනවා. හරිද? ඊට මෙහෙම ඇතුලේ තව එකක් තියෙනවා. එතකොට මේ ඇතුලේ ටිකක් දැන් ජෙලි වගේ ගතියක් තියෙනවා. මේක ටිකක් සාදා. මේ වගේ තියෙනවා. හරි. එතකොට මේ එළියේ ටික තන්තුමය ගතියක් තියෙනවා. පහළ ටික ටිකක් බුරුල්. හරිද? ජෙලි වගේ ස්වභාවයක් තියෙනවා. හරිද? ඊට පස්සේ ලියන්න කටි කශේරුක අතර වඩාත් ඝනකම් වේ. ගොඩක් ඝන අන්තර කශේරුක මට්ටලක් තියෙනවා. ඊට පස්සේ ලියන්න කම්පන අවශෝෂණය කශේරුවේ නම්‍යතාවයේ වැඩි කිරීම හා කශේරුක අතර ශක්තිමත් සංධිය ඇති කිරීම කෘත්‍යයන් වේ.
ඊළඟ එක බාහිර කාට්ලේජයට හානිය ඇතිවීමෙන් බාහිර කාට්ලේජයට හානිය ඇතිවීමෙන් ජෙලි වැනි ද්‍රව්‍ය පිට කරන නිරායාම ජෙලි වැනි ද්‍රව්‍ය පිට කරන නිරායාම කියනවා මඩල ලිස්සීම මඩල ලිස්සීම මඩල ලිස්සීම එකම තමයි කියන්නේ එහෙම කියන්නේ ඩිස්ක් ඩිස්ට්‍රොලැප්ස් කියලා කියන්නේ ඔකට අතර පිටිපස්සේ මේ කියන්නේ ගොඩක්ම පිටිපස්ස පැත්තෙන් තමයි වෙන්නේ කෂේරු ඔය කියන්නේ අන්තර්ස්වාපික මඩල ලිස්සීම සෑදීමේ මේ අධික වේදනාවක් කියන තැන ක්‍රියාවක් වේ මේ අධික වේදනාවක් කියන තැන ක්‍රියාවක් වේ හේතුව තමයි ඒ ආශ්‍රිත තියෙන ස්නායු මොකද වෙන්නේ කම්ප්‍රෙස් වෙනවා තද වෙනවා මේ ද්‍රව්‍ය ඊට පස්සේ යන වයස්ගත වීමේදී මඩලේ බාහිර කාට්ලේජයේ මෘදුවීම අසාමාන්‍ය ලෙස බර එසවීම වාසගත වීමේදී මඩලේ බාහිර කාට්ලේජයේ මෘදුවීම අසාමාන්‍ය ලෙස බර එසවීම මඩල මතට අසාමාන්‍ය ලෙසට පීඩනයක් ඇතිවීම මඩල මතට අසාමාන්‍ය ලෙස පීඩනයක් ඇතිවීම ආදීන් මඩල නිරායාම සිදුවිය හැකියි ආදීන් මඩල නිරායාම සිදුවිය හැකියි ඊළඟ පොයින්ට් එක ලියන්න කෂේරුව පෘථිවියට සිරස්ව තබා දන හිසෙන් පහළ ගාත්‍රා නැමීමෙන් බර එසවීම මඩල නිරායාමට ලක් නොවී නිවැරදිව බර එසවීමේ ක්‍රමය වේ. හරි. එතකොට හරි. එහෙනම් ඔය ටික තමයි දැනගන්න ඕනේ ඔය කියන කොටස් ටික. එතකොට අපිට ඊළඟට තියෙන රෝස්තිය ඔය කියන කාරණා ටික. මේ ටික ඊළඟ දවසේ බලමුනේ.